भवसागर पिहिना जय सिरिबो මුල නැවති සනරාමර කුමුදාකර පිබිදු සඳ සදිසි සනසාසිත සුවදීනක මවසේ ළඟ හොරැඳී සම්විධානනී සිරිපායු වැතිරි වැඳ සිඹීමි साधु 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 इतिविसो भगवा अरहंलोकविदु अनुत्तरो पुरुष अनुत्तरो पुरुष भगवती इतिविसो भगवा अरहं सम्मा सम्बुद्धो विद्याचरण सम्पन्नो सुगतो लोकविदु अनन्तरो पुरिस धम्मसारथि सत्ता संपन्नो सुगतो सारथि सत्ता विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरुष धम्मसारथि बुद्धो भगवति करण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरुष धम्मसारथि सत्ता इतिविसो भगवा अरहं सम्मा सम्बुद्धो विद्याचरण सम्पन्नो सुगतो लोकविदु अनन्तरो पुरुष धम्मसारथि सत्ता
ज्ञान का था ना लेकिन आप कहे थे विद्याचरण संपन्नो सुरतो लोकविदु अनुत्तरो पुरुष धम्म सारथि सत्ता देव
नित्याकरण संपन्नो सुगतो लोकविदो अनंतरो पुरुष धम्म सारथि Sama
සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මෝ භගවාති ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා
विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरुष धम्मसारथि सत्ता देव मनुष्यानां बुद्धो भगवाति इतिपिसो भगवान् सम्मा सम्बुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरुष धम्मसारथि सत्ता देव मनुष्यानां बुद्धो भगवाति इतिपिसो भगवान् सम्मा सम्बुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरुष धम्मसारथि सत्ता देव मनुष्यानां बुद्धो भगवाति इतिपिसो भगवान् सम्मा सम्बुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरुष धम्मसारथि सत्ता देव मनुष्यानां बुद्धो भगवाति इतिपिसो भगवान् सम्मा सम्बुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरुष धम्मसारथि सत्ता देव मनुष्यानां बुद्धो भगवाति इतिपिसो भगवान् सम्मा सम्बुद्धो अनुत्तरो पुरुष देव मनुष्यानां बुद्धो भगवाति इतिपिसो भगवान् सम्मा सम्बुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरुष धम्मसारथि सत्ता देव मनुष्यानां बुद्धो भगवाति इतिपिसो भगवान् सम्मा सम्बुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरुष धम्मसारथि सत्ता देव मनुष्यानां बुद्धो भगवाति उत्तरो पुरुष धम्मसारथि सत्ता देव मनुष्यानां बुद्धो भगवाति इतिपिसो भगवान्
ඉති විසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවං සත්තා දේව මනුස්සාචරණ සම්පන්නෝ ඉතිපිසෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ
අනුත්තර පුරිස ධම්මසාරති සක්කා දේව මනුස්සාන භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති
देश
අද උඳුවක් පුර පසළොස්වක පොහොය දින. ඒ වගේම අපේ ජීවිතයේ ඊටාම වැදගත් පූජාවක් සිද්ධ කරගත්ත දවස. බොහොම කලාතුරකින් සහභාගී වෙන්න ලැබෙන මේ පූජාව අපි සිද්ධානාගේ සහභාගීත්වයෙන් ඒ වගේම අපගේ ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අපිට සිද්ධ කරගන්න ලැබුණා. සංවිධානය කරද්දී මේ සංවිධාන කටයුතු ගැන කල්පනා කරනකොට අපිට මේ සුදස්සී ස්වාමීන් වහන්සේ වැඩම කරන මේ මාසයේ මේ තිසත්ත්‍ය ඥාන පූජාව කරමු කියන අදහස ඇති වුණේ උන්වහන්සේ තිසත්ත්‍ය ඥාන පිළිබඳව විශාරදව මහත් වූ එක් වස් කාලයක දවස් 72ක් මුළුල්ලේ ඒ තිසත්ත්‍ය ඥාන 73ක් මුළුල්ලේ තිසත්ත්‍ය ඥාන පූජාව ලංකාවේ සිදු කරලා ඉතා විශාල සදහම් සෝයක් බොහෝ පිරිසකට ලබා දී තිබුණු නිසාවෙන් අපි කල්පනා කරා මේ සුදස්සී ස්වාමීන් වහන්සේ වැඩම කරන අවස්ථාවේදී අපි තිසත්ත්‍ය ඥාන පූජාව සංවිධානය කරමු කියලා. මේ අවස්ථාවේදී අපි කෙටියෙන් වුණත් මේ සංවිධාන කටයුතු ගැන අපි ගොඩාක් සතුටු වෙනවා. හැමෝම උදව් කළා. විශේෂ වශයෙන්ම
නම් කිහිපයක් කිව්වේ නැත්නම් ඒක මගේ අඩුවක් කියලා හිතනවා අපගේ සංවිධාන කටයුතු වලදී. විශේෂයෙන් අපේ දායක සභාවට අමතරව දායක සභාවේ සිටින අය එකතු වෙලා මේ පූජාව කළා. පූජාව සංවිධානය කරා. අපිට බුදුරජාණන් වහන්සේලා පිළිම වශයෙන් පිළිම 73ක් ඉදිරියේ මේ වගේ පුණ්‍යකමක් කරමු කියන අදහස ආපු වෙලාවේ ලංකාවේ ඉඳලා පිළිම ගෙනන්නත් අපහසුයි. එක විදිහේ පිළිම ඕමානුලක් නැහැ. එම නිසා මේ එක විදිහේ දාන සම්භාරයට එක විදිහට පූජා කළ යුතුයි. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ එක ඥානයක්වත් අඩුපාඩුවක් විදිහට අපිට බලන්න බෑ. ඒ නිසා එක හා සමාන එක මට්ටමකට එක වහලක් යට මේ ඥාන පූජාව පූජා කරමු කියන අදහස ඇති කරගෙන අපි මේ පිළිම වහන්සේලා අමන අවස්ථාව කල්පනා කරද්දී අපිට සරත් මහත්මයා මුණ ගැහුණා. එතුමා ඇත්තටම තමන්ගේ ඒ ශිල්පීය ශක්තිය දැනගෙන තමන්ට පුළුවන් කියන අදහස ඉදිරිපත් කරාට පස්සේ අපි උදව් කරන්නට කැමති වුණා. එතුමාත් අපිට විශාල වශයෙන් උදව් කරා. ඒ සඳහා උපුල් මහත්මයාගෙන ඒ වගේම ධර්ම අපේ ධර්ම එයා එතුමාගේ උදව්ව ඇත්තටම අගය කරලා නිම කරන්න බෑ. ඒ මන්ද මේ පිළිම වහන්සේලා අමද්දි අපට යන්න හම්බුන්නේ නැහැ. මේ ධර්ම අපේ ධර්මදාස මහත්මයා හැම වෙලාවෙම ධර්මයේ කියන්නේ කියන්නේ ධර්මදාස මහත්මයා දවසක් ඒ කිව්වා අපි කමක් නැහැ අපේ කාමරේ හදනවායි කියලා. ඉතින් අන්තිම දවසේ තමයි මම ගියේ. යන්න පුළුවන් වුණේ අපිට අන්තිම දවසේ පිළිම මාසල වැඩම කරන්න කියලා. ඒ වෙලාවේ බලනකොට මේ කාමරේ වහගෙන තමයි පිළිම මාසල හදලා තියෙන්නේ. පිළිම මාසලා තිබ්බට පස්සේ හිත ගන්නවත් ඉඩ නැහැ ඒ කාමරේ. ඒ තරම් කුඩා කාමරයක තමයි පින්නත් මේ ලස්සන පිළිම මාසලා අඹුවේ. ඉතින් අපි ඒ අයට අපේ ඒ අයගේ තිබුණා වූ කැපවීමට අප කෘතඥතාවය ප්‍රකාශ කරනවා. ඒ වගේම අපේ හැම කෙනෙක්ම උදව් කළා. ඒ සෑම උදව්වක්ම අමරණීයයි. ඒ හැම පින්කමකම ප්‍රතිඵල ඒ අයටම ලැබේවා. ඒ හැම දිනාටම නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට මේ පින්කම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ධර්ම දේශනය සහ බුද්ධ වන්දනාව සඳහා මම මේ අවස්ථාවේ ආරාධනා කර සිටිනවා බිනී රාමචන්ද්‍ර මහත්මයාට ඒ අපගේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මල්වට්ටියක් පූජා කළා. බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නට අද දවසේ ඒ බුද්ධ වන්දනාව සහ ධර්ම දේශනය සඳහා සාදු සාදු අවසරයි ස්වාමීන් අපේ පින්කම් පිළිබඳව අපේ ඉබ්‍රාහිම් මහත්මයා සිහිපත් කළ නිසා ඒ ගැන වචනයක් තව පැහැදිලි කළොත් හිතුණා. කොමක් නිසාද ඊයේ සිල් සමාදන් වෙලා හිටපු පිරිස මහාන කරලා මේ භූමියේ සීමා සම්මත කරලා එහි උපසම්පදා කළොත් තමයි මේ ලක්කරණ ශාසනය පිහිටන්නේ. ඒතර මොකක්ද මේ කියන්නේ? දහම් දේශනා කළාම මේ දහම් ප්‍රත්‍යක්ෂ කරලා අරහත්ත්වයටත්පත් වුණාට පස්සේ දහමින් ගත යුතු ප්‍රයෝජනය අරගෙන ඉවරයි. නමුත් ඒ අය අභාවයට ගියන් පස්සේ පිරිනුවන් පෑවට පස්සේ එතනින් සියල්ල නිමා නොවි තවත් ඉදිරියට පරම්පරාවෙන් පරම්පරාවට පවත්වන්නට නම් ශාසනය සුරක්ෂිත වෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සඳහා තමයි ආයතන, පුද්ගලයෝ, භික්ෂුන් වහන්සේලා මේ සියලු දෙනා නිර්මාණය කළේ. එතකොට මේ ශාසනය පැවැත්වීමේ වගකීම භික්ෂුවට පමණක් නෙමෙයි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. ඒ විතරකුත් නෙමෙයි මනුෂ්‍ය දිව්‍ය. එයි දෙවියෝ කියලා කියන්නේ බුදුහාමුදුරු අපේ ශාස්ත්‍ර විතරක් නෙමෙයි. සත්තා දේව මනුස්සානන් දෙවියන්ගේත් ශාස්ත්‍රෝන්. පළමු ධර්ම දේශනාවේදී නිවන් දැක්කේ මිනිස්සු විතරක් නෙමෙයි 18 කෝටියක් දෙවියන් නිවන් දැක්ක. නම් දෙවියන්ටත් වගකීමක් තියෙනවා. මිනිස්සුන්ට වගකීමක් තියෙනවා. භික්ෂුවට වගකීමක් තියෙනවා. උපාසක උපාසිකාවන්ට වගකීමක් තියෙනවා. අපි හැම කෙනෙකුගේම වගකීමක් අපි මේ දහමින් සැනසෙනවද යම් ප්‍රමාණයකට. ඒ සැනසීම අපේ දරු පරපුරට, ඉදිරි පරම්පරාවට, අනාගත ලෝකයට සුරක්ෂිත කරලා තිබීම අපි හැම දෙනාගේම යුතුයකම ධර්මානුකූල වගකීමක්.
එතකොට ඒක නොකලයි කියලා කවුරුත් දඬුවම් කරන්නට කෙනෙක් නැහැ. නමුත් ධාර්මිකව කල්පනා කරලා බලනකොට සත්පුරුෂයන්ගේ ධර්මයක් තමයි Taman ලබන සුවය අන් අයට ඒ සඳහා මඟ කර දීම. ඒ නිසා මේ සත්පුරුෂ ධර්මයේ පිහිටන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ වගකීමක් තියෙනවා. මේ වගේ දුරු රටකට ඇවිදින් මේ විදිහට කාත් කවුරුවත් නැතුව අපට ಗುಣධමයක් නැතුව ඉන්නකොට යම් තැනක ಗುಣධම් වඩන්නට යම් පිරිසකගේ සහාය ලබන්නට ඉඩකඩ ලැබෙනවා නම් කොච්චර සහනයක්ද කියලා පින්නතුන්ට අත්දැකීමෙන් දැනিলা ඇති. ඒතර ඔය සහනය අපට අන් අයටත් ලබා දෙන්නට නම් ඒ බඳු ආයතන ගොඩ නැගෙන්න ඕන. ඒ බඳු ස්ථාන සුරක්ෂිත වෙනවා. ඉතින් ලංකාවේ වුණත් සුලභව තියෙන නිසා අගේ නොදැනුණාට ඒවා පිරිහිලා ගියාට පස්සේ තමයි මිනිසුන්ට ඒකේ වටිනාකම දැනෙන්නේ. ඒ නිසා කටින පින්කම් 100ක් අපි එක් දින එක් මොහොතේ කරන්නට අදහස් කළේ කටින පින්කම් සඳහා නෙවෙයි පින්නතුනේ. අපේ පරමාර්ථය උනේ සම්බුදු සසුනට අභ්‍යන්තරයෙන් හා බාහිරින් පැමිණෙන උවදුරු දුරු වෙලා ශාසනයක් ලක්දරණත් සුරක්ෂිත වේවා කියන සත්‍යක්‍රියාවයි අපට ඒ සත්‍යක්‍රියාව කරන්න අවශ්‍ය මානසික ශක්තිය, කුසල ශක්තිය ගොඩනගන්නට තමයි සාසනික වශයෙන් වැදගත්ම පින්කමක් වෙන කටින පින්කම් 100 එක දවසේ එක මොහොතේ ලංකාව පුරාම සංවිධානය කරලා අපි කරමු කියලා තීරණය කළා. මේක බරපතල අභියෝගයක් වුණාට අපි දැඩිසේ අදිෂ්ඨාන කරගත්තා. සසුන රකින්නටයි අපි මේ කැපකිරීම කරන්නේ. ඒ බව සත්‍ය නම් සසර අපි සඳහා කටයුතු කරලා තියෙනවා නම් ඒ අපේ සත්‍යවාදී බලයත් ඒ සසරේ හුරුවත් අපට උදව් වෙලා මේ පින්කම බාධාවකින් තොරව කරගන්නට ඉඩ ලැබෙන්නට ඕන කියලා අදිෂ්ඨානය ඇතුවයි ඒ පින්කම් ටික සංවිධානය කළේ. 100ක් නෙමෙයි පන්සල් 110කම අපට ඒ කටින පින්කම කරන්නට අවස්ථාව ලැබුණා. එතනදී හුදෙක් කටින චීවරයක් පූජා කිරීම කියන එක නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නා කියන දායක පිරිසේ ඉතා දුෂ්කර ප්‍රදේශවලට අනුරාධපුර පොළොන්නරුව මැදවච්චිය වවුනියාව ත්‍රිකුණාමලය ඊළඟට මෙහෙන් නුවරඑළිය මාතර ගාල් රට පුරාම ඒ අපි දන්නා දායක පිරිසේ දුෂ්කර පන්සල් වලට යොමු කරලා වස් ආරාධනා කරලා ඒ ගමේ පිරිසත් එක්කලා සහයෝගී ඒ ගමේ අයට කරන්න පුළුවන් ටික ඒ අයට කරන්න දීලා අපේ පිරිසට කරන්න පුළුවන් අය ඒ අය එකතු වෙලා දෙපිරිසම එකතු වෙලා බොහොම සමගි සම්පන්නව ගමත් පන්සලත් ගිහි පැවිදි සම්බන්ධතාවයක් කියන මේ සියල්ල එකවර අවදි කරන්නට මහ දැවැන්ත වැඩපිළිවෙලක් අපි එතනදි කළේ. එතනදි ගොඩනැගිලි හැදුවා, චෛත්‍ය ගොඩ නැගුවා, ආවාස ගොඩ නැගුවා, ජල පහසුකම් සැකසුවා, වැසිකිලි කැසිකිලි පහසුකම් සැලකසුවා. තව බොහෝ කුසල් දහම් සිද්ධ කළා. ඒවැ පරමාර්ථය උනේ ශාසනය සුරක්ෂිත කිරීම. අපි මේ හැම තැනකටම ඇවිදගෙන ගියා. අපට ලොකු සතුටක් දැනුණා. සත්‍යක්‍රියාව වෙනම කළා. ඊට අමතරව ඒ තැන්වල ඒ පිරිස් එකතු වෙලා කරගෙන යන වැඩපිළිවෙල බැලුවයින් පස්සේ මහ පුදුම හිතුණා කොච්චර ලොකු දෙයක් අපට කරන්න පුළුවන්ද මේ විදිහට සැලසුම් කළොත් කියලා. පස්සේ ස්වාමින් වහන්සේලා අපේ සජ්ජන මධ්‍යස්ථානයට පැමිණිලා උන්වහන්සේලා අතිශයින්ම සතුට ප්‍රකාශ කළා. ඒක මම තනියෙන් කරපු පින්කමක් නෙවෙයි. අපේ තියෙන සජ්ජන සමාජ සංවර්ධන පදනම කියලා සංවිධානය වසර 27ක් මුළුල්ලේ මිනිස්සුන්ගේ මනුෂ්‍යකම් දියුණු කරන්නට කැප වෙලා කටයුතු කරනවා. ඒකට ඒ සංවිධානයෙන් තමයි සභාපති අධිකාරම් මැතිතුමා තමයි මේ යෝජනාව කළේ. ඒ අනුවයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ. ඉතින් උන්වහන්සේලා සජ්ජන මධ්‍යස්ථානට වැඩම කළා. උන්වහන්සේලා ප්‍රතිඥා දුන්නා ඉදිරියේ කරන ඕනම කටයුත්තකදී අපි සමගි සම්පන්නව එකතු වෙනවා ශාසනය වෙනුවෙන්. ඉතින් ඒ හඬ අපට ලොකු හයියක්. මොකද අද අපට ශාසනය රකින්න තියෙන ලොකුම බාධකේ බාහිරින් පැමිණෙන උවදුරුම නෙමෙයි. බාහිරින් උවදුරු එදත් පැමිණුණා, අදත් පැමිණෙනවා, හෙටත් පැමිණෙනවා. ඒක නෙමෙයි ලොකුම බාධකේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා යකඩෙන් මලකඩ හටගෙන යකඩේ විනාශ වෙනවා වගේ මේක ඇතුළෙන්ම මලකඩ හටගෙන මේක දෙදරා යනවා. සබික්ෂූන් වහන්සේලා පිල් බෙදමින් පවතිනවා. ඒ වගේම බෞද්ධ දායක පිරිස් පිල් බෙදමින් පවතිනවා. ඒ පිල් බෙදීම නිසාම ඕනෝන්ට වාදාරෝපණය කරමින් ඕනෝන්ම චෝදනා කරමින් නිග්‍රහ කරමින් නොසලකා හරිමින් ගර්හා කරමින් අනේකාගෙන තකන්න නැතුව එහෙම කටයුතු කරන්නට සූදානම් වෙනකොට අපට කුමක්ද ඉතුරු වෙන දහම? ඒ නිසා මෙන්න මේ විසංවාදී ගතිය සමනය කරලා ඒකමිතිකව සමගි සම්පන්න අපි සියලු දෙනාගේ වගකීමක් මේ පෞද්ගලික පටු අදහස් මූලික කරගෙන සසුන වනසන්නට යුතුයකමක් නැහැ.
මේ පෞද්ගලික පටු කෝන්තර පොඩි අදහස් උදහස් වල තියෙන මත ගැටුම් ඒ වෙනස්කම් පදනම් කරගෙන අපිට ಗುಣධම් වනසන්නට යුතුයකමක් නැහැ. රටක් වනසන්නට යුතුයකමක් නැහැ. ඒ නිසා ඒ පුංචි වාද ભેද පුංචි අදහස් පැත්තකින් තියලා එක් ප්‍රබල පරමාර්ථයක් වෙනුවෙන් සියලු දෙනාටම යහපත වෙන පරමාර්ථයක් වෙනුවෙන් අපි ඒක රාශී වෙන්නට ඕන කියන මෙන්න මේ පණිවිඩය දෙන්නටයි අපි මේ දැවැන්ත වැඩපිළිවෙල සංවිධානය කළේ. ඒ සඳහා පිරිස ගොනු කරන්නට, මහ ජනතාව ගොනු කරන්නට, වික්ෂුන් වහන්සේලා ගොනු කරන්නට හොඳම මාධ්‍ය හැටියට අපි දුටුවේ ගමත් පන්සලත් එකතු වෙන, ගිහි පිරිසත් වික්ෂුන් වහන්සේලාත් එකමුතු වෙන කටින චීවර පූජාව. බුදුහාමුදුරුවෝ කටින චීවර පූජාව දේශනා කළේ මේ සඳහා. නැත්නම් කටින චීවර පූජාව කියන්නේ සිවුරු පූජාව. ඒ සිවුරු පූජාව කටින පූජාවක් හැටියට සුවිශේෂ වෙන්නේ. ඇයි? ඒක බුදුහාමුදුරුවෝ බලගන්නවා ගිහි පැවිදි දෙපිරිසම එකට එකතු වෙලා මිසක් ඒක කරන්නට බෑ. ඒ දෙපිරිසෙම අවශ්‍ය කටයුතු සම්පාදනය වුණොත් විතරයි ඒක කරන්න පුළුවන්. මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? ගිහි පැවිදි අන්තර් සම්බන්ධතාවයේ চিරාත් කාලයක් සංරක්ෂණය කිරීම. ඉංග්‍රීසීන් ලංකාව ආක්‍රමණය කරලා අන්‍ය ආගම් පතුරවන්නට වෑයම් කරද්දී ඒ අය එංගලන්තයට ලියලා ආවේ මොකක්ද? මේ කහසිවුරු පෙරවගත්තු කෙස් කපාපු පිරිසක් ඉන්නවා. ඒ මිනිස්සු කියන දේ තමයි මිනිස්සු අහන්නේ. මේ දෙපිරිස අතර සම්බන්ධය කඩන්න බෑ. මේක කැඩුවොත් විතරයි මේ අය වෙනත් ආගමකට යොමු කරන්න පුළුවන්. ඒතර මොකක්ද ඒගොල්ලෝ දැක්කේ? ප්‍රතිපත්තිය පෞද්ගලිකව Tamanට නිවන් දකින්න ඒගොල්ලන්ට වෙනස් කරන්න බැරි වුණේ මොකද්ද? මේ ගමයි පන්සලයි අතර තියෙන සම්බන්ධය මහ ජනතාවයි භික්ෂුන් වහන්සේලා එකට එකතු වෙලා ප්‍රතිපත්තිමය වශයෙන් සංස්කෘතිකමය වශයෙන් බැඳිලා තිබිච්ච බන්ධනය නිසායි ඒ අයට වෙනත් මිත්‍යා දෘෂ්ටියක් ගැන අතාරින්නට බැරි වුණේ. ඒ නිසා සසුන පවතින්නට තම තමන් පෞද්ගලික ගුණධම් වැඩිමත් අත්‍යවශ්‍යයි. ප්‍රතිපත්ති පිරීමක් නැති වුණොත් ශාසනයක් නැහැ. ඒ ප්‍රතිපත්ති පුරනවත් එක්කම අපට සිද්ධ වෙනවා, අපට සැලකිලිමත් වෙන්න වෙනවා. අර පුංචි අර හාමුදුරුවන්ගේ මේ අඩුව, මේ හාමුදුරුවන්ගේ මේ අඩුව, අර හාමුදුරුවෝ කියන බණේ මේ දෝෂය, මේ දායක මහත්තයාගේ මෙහෙමයි, එයා මේ විදිහට පවතිනවා, එයා කැපී පෙනෙන්නට හදනවා, එයාගේ දෘෂ්ටියේ මේ අඩුපාඩු තියෙනවා. මේවා පුද්ගලයන් තුල තියෙන්නට පුළුවන්. පිරිසක් එකතු වෙන තැන කවදද එහෙම නැතුව එකම අදහසින් කටයුතු කළේ? බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ ළඟට එකතු වෙච්ච පිරිසවත් උන්වහන්සේට පුළුවන් වුණාද එක අදහසකට ගන්නට? එහෙම පුළුවන්කම තියනවා නම් ඒ අය මිනිස්සු නෙවෙයි පින්නතුනි. එහෙම පුළුවන්කම තියනවා නම් ඒ අය සත්වෝ නෙමෙයි. අරහත්ත්වයටපත් වෙච්ච රහතන් වහන්සේලා අතරවත් එක සමාන එකම විදිහේ සිතුම් පැතුම් නැහැ පින්නතුනි. අරහත්ත්වයටපත් වුණාම උන්වහන්සේලා අතර ගැටුමක් නැහැ, කෙලෙස් නැසලා නිසා. නමුත් උන්වහන්සේලා එක එක්කෙනාගේ සංකල්පනා වෙනස්. දැන් බලන්න හොඳට කල්පනා කරලා මොන විදිහද උන්වහන්සේලාගේ චර්යාවන් කියලා. දැන් ඒකට හොඳම උදාහරණය තමයි ගෝසිංග සූත්‍රය. ගෝසිංග සාලවණේට එකතු වෙච්ච මහ රහතන් වහන්සේලාගේ සරියුත් හාමුදුරුවෝ අහනවා, ආයුෂ්මත් තරුණ මේ ගෝසිංග වනයේ බබලන්නේ කෙබඳු භික්ෂුවක් නිසාද? ତර මුගලන් හාමුදුරුවෝ කියන්නේ තමන්ගේ ප්‍රතිපදාව ගැන. මේ ගෝසිංග වනයේ බබලන්නේ ධර්ම කතිකත්වය ඇති, අභිධර්මයේ පිළිබඳව කතා කරන, ධාන වඩන එබඳු භික්ෂූන් නිසා මේක බබලන්නේ. මේ කියන්නේ කවුරු ගැනද? තමන්ට පුහුණු, තමන්ට ආවේනික වෙච්ච ප්‍රතිපත්තිය ගැන. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියන්නේ කුමක් ගැනද? බහුශ්‍රුත භාවයේ දියුණු කරන, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ඒ අනුව පවත්වන එබඳු භික්ෂූන් නිසා මේ ගෝසිංග වනයේ බබලන්නේ. එතකොට අනුරුද්ධ හාමුදුරුවෝ දේශනා කරන්නේ කුමක්ද? 이르දිය දියුණු කරන, දිවස දියුණු කරන, ඒ දිවස දියුණු කරන භික්ෂූන් වහන්සේලා නිසා තමයි මේ ගෝසිංග වනයේ බබලන්නේ. ඇයි ඒ උන්වහන්සේ සසර වැඩි හරියක් පුහුණු කරලා තිබිච්ච දේ? ඊට පස්සේ සරියුත් හාමුදුරුවන්ගේ අනිත් භික්ෂූන් වහන්සේලා ඉමසුවාම උන්වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? කායගත සතිය වඩන, ඒ වගේම ප්‍රඥාව අධික කොට පුහුණු කරන එබඳු භික්ෂුන් වහන්සේලා නිසා තමයි ගෝසිංග වනයේ බබලා. මේ මොකක්ද උන්වහන්සේලා දේශනා කරන්නේ? Taman වැඩිපුර සසරේ පුහුණු කරපු දේ. ඒ නිසා ගිහි වුණත්, පැවිදි වුණත්, ප්‍රතඥ වුණත්, රහත් වුණත් එක් එක් පුද්ගලයාගෙන් ප්‍රකට වෙන්නේ ඒ තමන් සසරේ බහුල කොට හුරු පුරුදු කරපු ස්වභාවය. ඒක දුර්ගුණයක් නම් ඒක මතුවෙන්නට පුළුවන්. ඒක යහ ගුණයක් නම් ඒක මතුවෙන්නට පුළුවන්. රහත් වුණාම තියෙන වාසනාව තමයි ඒ සසරේ දුර්ගුණ මතුවෙන්නේ නැහැ. නමුත් යහ ගුණ එක් එක්කෙනා පුරුදු පුහුණු කරපු හැටියට මතුවෙනවා. ඇයි රහතන් වහන්සේ වාසනා ගුණ නැසලා නැති නිසා. තථාගතයන් වහන්සේට විතරයි සසරේ හුරු පුරුදු සම්පූර්ණයෙන් අහෝසි වෙන්නේ. රහතන් වහන්සේලාට කෙලස් නැසුවට සාංශාරික හුරු පුරුදු ඇබ්බැහි තියෙනවා. ඒ ඇබ්බැහි තියෙන නිසා උන්වහන්සේලා අතරවත් අපට හොයන්නට පුළුවන් කමක් නැහැ. එකම වගේ අදහස් වලින් කටයුතු කරන පිරිස.
ඒ නිසා තමයි ආනන්ද හාමුදුරුවෝ ගමින් ගම වැඩම කරමින් දහම් දෙසද්දී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වනගත වෙලා දුතාංගධාරීව කටයුතු කළා. බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා මහා කාශ්‍යප දැන් ඉතින් ඔය ඇති දැන් ටිකක් මේ පහසුවෙන් ජීවත් වෙන්න. නෑ ස්වාමීනි මම දිගටම මේ දුතාංගධාරීත්වය පවත්වනවා පසුපස එන අවශේෂ භික්ෂුන් වහන්සේලාට මඟ පෙන්වීමක් වශයෙන් උන්වහන්සේලාට ආදර්ශයක් වශයෙන්. එතකොට උන්වහන්සේ එහෙම දේශනා කරලා හුදකලාව ඒ විදිහට දුතාංග පූර්ණේ කරද්දී මුගලන් හාමුදුරුවෝ 이르දි ප්‍රාතිහාර දක්වමින් ලෝකයා පහදවන්නට කටයුතු කළා. ඇයි මේ රහතන් වහන්සේලා දෙදෙන දෙවිදිහකට කටයුතු කළේ? තමන් වහන්සේලා සසරේ හුරු පුරුදු කරපු දේවල්. ඒ නිසා පින්නතුනේ සමගියයි කියලා කියන්නේ අනේකා මම කළ යුතු දේ කළ යුතුයි කියන එක නෙමෙයි. මම අනේකා කළ යුතු දේ කළ යුතුයි කියන එක නෙමෙයි. මම අනේකාට ගැතිවීම නෙමෙයි සමගියයි කියන්නේ. අනේකා මට අවනත කිරීම නෙමෙයි සමගියයි කියන්නේ. සමගිය අවශ්‍ය වෙන්නේ විවිධත්වයක් ඇති තැන. ඒ විවිධත්වයන් කප්පාදු කරලා ඔක්කොම එක තැනකට ගේන්නට ලෝකෙ කිසිදාක පුළුවන් කමක් නැහැ. එහෙම ගෙනාවොත් එතන ලෝකයේ ඇති විචිත්‍රත්වයකුත් නැහැ. මෙතන ඉන්න හැමදෙනාම එකම හැකියාවන්ගෙන් යුක්ත වුණා නම් කවුද බුදු පිළිම නෙලන්නේ? කවුද මේ මණ්ඩප තනන්නේ? බුදු පිළිම නෙලන්නට හැමෝම දක්ෂ වුණා නම් කවුද අනිත් ඒවා කරන්නේ? අනිත් ඒවා කරන්න හැමෝම දක්ෂ වුණා නම් කවුද බුදු පිළිම නෙලන්නේ? එතකොට මේ එක් එක්කෙනාගේ දක්ෂතාවයෙන් තමයි මේ සියල්ල විචිත්‍රවත් වෙන්නේ. ලෝකය කියලා කියන්නේ විවිධත්වයෙන් විචිත්‍රවත් වූ පූර්ණ වූ තැන. සම්බුද්ධ ශාසනයක් අර්ථ සම්පන්න වෙන්නේ බලගැන් වෙන්නේ විචිත්‍ර වෙන්නේ ඒ සියලු දෙනාගේ විවිධ චරිතවල විවිධ සංකල්පවල ඒකමිතියක් වශයෙන්. ඒ නිසායි අපට සමගිය කියන එක අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒ ඔවුනොවුන්ගේ වෙනස්කම් තිබුණා කියලා ඒක මගේ රුචිකත්වයට ගැලපෙන්නේ නැහැ කියලා ඒක මගේ හැඟීමට ඔරොත්තු දෙන්නේ නැහැ කියලා අපි ප්‍රතික්ෂේප කරනවා නම් පලා යනවා නම් එතන සමගියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි සමගිය කියන එක පිළිබඳව අපි හෙට දවසේ විශේෂයෙන් මම කල්පනා කළා විශේෂ ධර්ම දේශනාවක් කරන්න. මේ සමගිය අපි කොහොමද ගොඩනගා ගන්නෙ? කොහොමද අපි සමගිය සංරක්ෂණය කරගන්නේ? කොහොමද අපි සමගිය පවත්වා ගන්නෙ? සමගියක් කියන එකක් ඇයිද අපට අවශ්‍ය වෙන්නේ? ඇයිද අපේ సంతానවලින් සමගිය දුරින් දුර වෙලා යන්නේ? මේ කාරණේ ගිහි පැවිදි හැමදෙනාම අද විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කාරණයක් වෙලා තියෙනවා. එතරම්ම දුක්ඛදායක තත්වයක් අද ලක් දෙරණ තුල ගොඩනැගෙමින් පවතිනවා. ශාසනික වශයෙන් යම් ප්‍රබෝධතාවයකුත් ගොඩනැගෙමින් පවතිනවා. හැමදෙනාම ධහම සොයනවා විමසනවා. ඒ සොයන විමසන නිසාම එක එක්කෙනා කල්ලි ගහනවා. එක එක්කෙනා පිල් බෙදා ගන්නවා. එක එක්කෙනා පක්ෂ හදා ගන්නවා. පුද්ගලයන් සරණ යනවා. ඒ නිසා සැබෑ ධහම විවෘතව දැකලා සමගි සම්පන්නව ඒක රාශීව ශක්තිමත්ව ගොඩනගෙනවා වෙනුවට ඕනෝන් ભેද බින්න වෙන අවාසනාවන්ත තත්ත්වය අද ලක් දෙරණේ උද්ගත වෙමින් තියෙන නිසා මේ ඇතුළතින් මතුවලා මලකඩ ශාසනය දෙදරා යාම වැළැක්වීමේ එකම අදිෂ්ඨානය ඇතුවයි ඔය පසුගිය 3 මාසෙම ලංකාව පුරා ඇවිද දුෂ්කර පන්සල් සොයමින් ඒ තැන්වල ස්වාමින් වහන්සේලා සම්බන්ධ කරගෙන දායක පිරිස් අපේ වැඩ කටයුතු කරගන්න අපට උදව් කරන දායකයෝ අපි ඒ තැන්වලට යොමු කළා. අපට උදව් නොකලත් කමක් නැහැ. කඩින පින්කමෙන් නවත්තන්න එපා. ඒ පන්සල් දියුණු කරන්න, ඒ ගම දියුණු කරන්න, එතන සාසනික ප්‍රබෝධයක් ඇති කරන්න ඔය පිරිස කැප වෙන්නට කියලායි අපේ පින්නතුන් ඒ තැන්වලට යොමු කළේ. ඉතින් ඒ කැපවීම දැකපු නිසා අර ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කළේ ඉදිරියේ ශාසනය වෙනුවෙන් කරන ඕනම දෙයකදී අපට මතක් කරන්න අපි ඒ සඳහා කැප වෙනවා. උන්වහන්සේලා ගිහිල්ලා නැවත දුරකථනයෙන් කතා කරලා කිව්වා අපටත් යලිත් හිතන්නට දෙයක් මේ තුල තිබුණා. ඇත්තටම අපට තව කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා අපටත් හිතුණා කියලා. ඒ නිසා පින්නතුනි අපි හැම දිනෙකටම අද කාලේ මෙසේ සමගි සම්පන්නව නැගී සිටීම අවශ්‍යයි. මේ ඕමාන් දේශයට ආපුහම අනිත් දේශවලට ගියාට වඩා මම හුඟක් සතුටු වෙච්ච ප්‍රධාන කාරණේ තමයි මෙතන තවමත් ભેද බින්න වෙලා කෑලි කැඩිලා වීසි වෙන තත්වයක් ඇති වෙලා නැහැ. පුංචි අදහස් වල වෙනස්කම් තිබුණාට ඒවා පොදු දේවල්, ඒවා ස්වභාවික දේවල්. ඒවා අපි බරපතල විදිහට ගත යුතු දේවල් නෙමේ. තවමත් මේ රටේ මේ බෞද්ධ පිරිස අතර සිංහල පිරිස අතර තාමත් සමගිය ශක්තිමත්ව තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි නියම වේලාවට නියම විදිහට ක්‍රමානුකූලව මේ තරම් බරපතල පින්කමක් කරන්නට අවස්ථාව සැලසුනේ ඒ විවිධත්වය තුළ ඇතිවෙච්ච සමගිය. ඒ නිසා මේ தત્ත්වය විනාශ කරගන්න නැතුව අපි ඉදිරියටත් පවත්වා ගන්නට ඕනේ.
ඒ වගේම සම්බුද්ධ ශාසනය ලක්දිරණ තුල සුරක්ෂිත කරන්නට අපි හැම කෙනෙකුටම කැප වෙන්නට පුළුවන්. උපරිම අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි කැප වෙන්නට ඕනේ. හැමෝම එකම දේ කළ යුතුයි කියලා නියමයක් නැහැ. අපට හැකි දේ අපි තෝරා බේරාගෙන කරන්නට ඉදිරිපත් වෙන්න ඕනේ. යන්නේ අදිස්ථානයේ ඇතිවයි අපි කටින පින්කම් 110ක් ලංකාව පුරා සංවිධානය කරලා සැලසුම් කරලා එක දවසේ එකම මොහොතේ සිද්ධ කරලා හරියටම දවල් 11:00ට ගිහි පැවිදි සියලු දෙනා එකතු වෙලා ඒ පන්සල් 110ම මේ සත්‍යක්‍රියාව කළේ මේ කුසල බලයෙන් ලක්දිරණටත් සම්බුදු සසුනටත් පැමිණෙන උවදුරු දුරු වෙලා සම්බුදු සසුනත් ලක්දිරණත් සුරක්ෂිත වේවා. ඒ නිසා ඒ පිළිබඳවයි ගාමිණී මහත්මයා සිහිපත් කළේ. පින්නතුන් හැම දිනාටම හැකි කෙනෙකුට ඒ පිළිබඳව උනන්දුවක් හැඟීමක් තියෙන ඕනම කෙනෙකුට ඉදිරි වර්ෂයේ අපි කරන පින්කම් වලට සහ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ වෙනවා කියන්නේ ඒ අය අපි ළඟට සම්බන්ධ කරගෙන අපි හරහා එතනට කටයුතු කරනවා නෙමෙයි. එයාගේ මුදල් හෝ කිසිම දෙයක් අපි ළඟට ගන්නෙ නෑ. අදාළ පන්සල් ටික තෝරගන්නවා, අදාළ දායක තෝරගන්නවා, දායකයා පන්සලට සම්බන්ධ කරලා සම්බන්ධීකරණය ඇති කරලා ඒ අයට කටයුතු කරගෙන යන්නට මඟ සැලැස්වීම වශයෙන් ඉතාම පිරිසිදුව විනිවිද භාවයෙන් ඒ කටයුතු මෙතෙක් කළෙත් ඉදිරියට කරන්න. ඒ නිසා ඉදිරියට සැලසුම් කරන්න බඳු දුෂ්කර පන්සල් 500ක් පවන තෝරාගෙන ඒ කටයුතු සිදු කරන්නට හැකි කෙනෙකුට ඒ සඳහා සහ සම්බන්ධ වෙන්නට අවකාශ තියෙන බවයි එතුමා සිහිපත් කළේ. ඒ කාරණේ මතුවෙච්ච නිසා මේ කාරණා ටිකක් සිහිපත් කළේ අවස්ථාවෝචිතව සිත්හි ධාරණය කරගත යුතු නිසා. ඉතින් අද දවසේ අපි උදෑසන පටන් මේ උඳුවප්පුර පසළොස්වක පොහෝ දවසේ විශේෂ සුවිශේෂ පින්කමක් මේ ඕමාන් දේශේ අපි හැමදෙනාම එකතු වෙලා සිද්ධ කළේ තථාගතයන් වහන්සේගේ තෙසැත්තෑ ඥානයකින් පරිපූර්ණ වූ අනන්ත ප්‍රඥාව සිහිපත් කරලා උදෑසන ආහාර සහිත බුද්ධ පූජාවන් සිද්ධ කළා. මේ සවස් භාගයේ අෂ්ටපාන ගිලන්පස සහිත පූජාවන් සිද්ධ කළා. දැන් අපි හැමදෙනාම සූදානම් වෙන්නේ සිත තැන්පත් කරගෙන සංසුන් කරගෙන ඒ තෙසැත්තෑ ඥානයන් සිහිපත් කරලා තථාගතයන් වහන්සේගේ අනන්ත ප්‍රඥාවට නමස්කාර කරන්නට වන්දනා කරන්නට ඉන් අනතුරු ඒ තෙසැත්තෑ ඥානයන් පිළිබඳව කාල වේලාවේ හැටියට ඉතා සංක්ෂිප්තව හෝ විස්තරයක් කර දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඥාන 73ක් තියෙනකොට එකකට විනාඩි 3ක් ගත වුණත් පැය 3කට වඩා ගත වෙනවා. ඒ නිසා එකකට විනාඩි 2ක් ගත වුණොත් අපට අනුතරමෙන් පැය 2කින් විතර ඒ ටික විග්‍රහ කරගන්න පුළුවන්. ඉතා සංක්ෂිප්තව ඒ ප්‍රමාණයෙන් හරිය අපි පහදා දෙන්නට වෑයම් කරනවා. ඒ නිසා දැන් පළමුවෙන් අපි බුද්ධ වන්දනාව සිදු කරමු සුපුරුදු ආකාරයට. අද දවසේ විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ ඥානයන් සිහිපත් කොට එක් එක් ඥානයන් අරමුණු කරමින් තන්පත් කළ ඒ ගිලන්පස බුද්ධ පූජාවයි අපි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නේ. ඒ සඳහා සියලු දෙනාම දැන් සාදුකාරයක් දීලා නමස්කාරය කියන්න. සාදු 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 නමෝ තස්සේ शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं
සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ඊතාවවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයකට ඉහතදී දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී සුමේධ තවුසානන් හැටියට තවුස් දම් පුරමින් මහා ඍද්ධි බල සම්පන්න අභිඥාලාභී මහා තේජවන්ත තාපසවරයෙක් හැටියට ගුණ නුවණ වඩන අවදීෙහිදී දීපංකර බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වුණු බව දැනගෙන ඒ තථාගතයන් වහන්සේ දකින්නට පැමිණි අවස්ථාවේ මඩ ගොහරුව මත පාලමක්සේ තමා මතු පිටින් තථාගතයන් වහන්සේ වඩිත්වායි අදිෂ්ඨාන කොටගෙන වැඩ සිටි මොහොතේ ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ මේ මහා පුරුෂයා කෙබඳෙක්ද කියලා බලු අවස්ථාවේ මහන්සේ දකින්නවා තව කලකට මත්තේහි සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් පාරමී දහම් සම්පාදනය කරන බුද්ධාංකුරේ මේ මඩගොඩ මත්තේ වැතර සිටින්නේ කියන බව තථාගතයන් වහන්සේ ඒ විවරණය මහා සංඝරත්නයේ ඉදිරියේහි ප්‍රකාශ කරමින් දේශනා කරමින් මේ බුද්ධාංකුරය අනාගතෙහි බුද්ධත්වයට පත් වෙන්නට සුදුසුකම් ලබනවා කියන බව උන්වහන්සේ දේව් බඹුන් ඉදිරියේහි දේශනා කරන්නට යෙදුණා. මේ අවස්ථාව වෙනකොට සුමේධ තාපසයාණන් වහන්සේට ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ සසුනේහිම අවශ්‍ය නම් නිවන් අවබෝධ කරන්නට තරම් ශක්තිය වහන්සේ අවදි කරගෙන තිබුණා. නමුත් උන්වහන්සේ කල්පනා කළේ මාවැනි වීරවන්ත පුරුෂයෙක් හුදකලාවම නිවන් අවබෝධ කරගෙන මේ සසරින් එතර වීම බොහෝ සත්වයින් සසර දුකින් පීඩිතව සිටියේදී ඒ ගැන නොතකා ඒ ගැන නොසලකා මම හුදකලාව නිවන් අවබෝධ කිරීම හරියට මව් කෙනෙකුට පිය කෙනෙකුට රසවත් ආහාරක් ලැබී දූ දරුවන් හඬ ආයාචනා කර සිටිද්දී කුසගින්නෙන් පීඩාවට පත්ව ඒ දරුවන් හඬා වැටෙද්දී
ඒ මවට පියාට ලැබුණු ආහාරය තනිවම භුක්ති විඳින්නාසේ අකාරුණික ක්‍රියාවක් වෙනවා මා හුදකලාවම භව ගමන නිම කළොත්. ඒ නිසා මේ අසරණ සත්වයන් සසර කතරින් එතර කරන්නට ලෝක ධර්මයන් මනවින් අවබෝධ කරමින් ලොවට දේශනා කරන්නට සම්බුදු සසුනක් පිහිටවන්නට මා අදිටන් කරනවා. ඒ බව තථාගතයන් වහන්සේ දකිනම් මගේ පැතුම ඉටු වේ නම් තථාගතයන් වහන්සේ මාගේ ශරීරය මැඩගෙන පාලමක්සේ මේ මඩ ගොඩෙහි නොතැවරි ඉදිරියට වඩීවා කියන අදිෂ්ඨානය ඇතිවයි මඩ ගොඩ මත වැටී සිටි. තථාගතයන් වහන්සේ ඒ බව බුදු නුවණින් දැකලා දෙව් බමුණු ඉදිරියේ මිනිසුන් ඉදිරියේ මහරහතන් වහන්සේලා ඉදිරියේ මේ බව ලොවට හෙළි කරන්නට යෙදුණා. මේ පළමු බුද්ධ විවරණේ ලැබූ තැන් පටන් සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ උන්වහන්සේ යලි යලි දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන දස පාරමී ධර්මයන් නැවත නැවතත් සම්පාදනය කරන්නට යෙදුණා. ඒ වන විටත් උන්වහන්සේ පාරමී ධර්මයන් විමුක්තිය සලසා ගන්නට නිවන් දකින්නට අවශ්‍ය පමණට පූර්ණ කරලා තිබුණා. නමුත් ඉන් අනතුරුව උන්වහන්සේ බොහෝ අවස්ථාවන්හිදී තමන්ගේ රාජ්‍ය දන් දුන්නා, ඔටුනු පලන් හිස් ගලවලා දන් දුන්නා, තමන්ගේ ශරීරයේ මාංශ දන් දුන්නා, ඇස් උපුටලා දන් දුන්නා, මහා සාගරයේ ලේ පරදවලා, මහා සාගරයේ ජලය පරදවලා ශරීරයේ ලේ දන් දුන්නා, ආකාශයේ තරු පරදවලා net දන් දුන්නා, මහා මේරු පර්වත පරයා උන්වහන්සේගේ හිස් දන් දුන්නා, මහා පොළොව පරයා ශරීර මාංශ දන් දුන්නා. කවුරුන් වෙනුවෙන්ද? අපවැනි සත්වයින් මේ සසර දුකින් එතර කරවන්නට ලෝකය මනවින් අවබෝධ කිරීමේ අදිෂ්ඨානය ඇති කරගෙන. එසේ පාරමී පුරණ අවදීයේදී උන්වහන්සේ ප්‍රඥාව අවදි කරන්නට, ලෝකය මනවින් අවබෝධ කරන්නට, ස්වඥානයෙන් සියල්ල ප්‍රත්‍යක්ෂ කොට දකින්නට අවශ්‍ය නිසා කුසලයේ පමණක් නෙවෙයි පින්තුනේ, යහපත පමණක් නොවේ දුක වේදනාව අයහපතත් උන්වහන්සේට අත්විඳින්නට සිද්ධ වුණා. නිරේ නිරාදුක් විඳලා ඒවා අත්දැකීම් ලැබමින් උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ කරන්නට වුණා ලෝක සත්වයින්ට එහි ඇති ආදීනවේ දේශනා කරන්නට. ඒ වගේම තිරිසන් ලෝකේ ඉපදිලා දුක් විඳින්නට සිද්ධ වුණා. ඒ ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගෙන ලෝක සත්වයින්ට ඒ බව දේශනා කරන්නට උන්වහන්සේට പ്രേත ලෝකෙ උපදින්නට සිද්ධ වුණා, යක්ෂ ලෝකෙ උපදින්නට සිද්ධ වුණා, අසුර ලෝකෙ උපදින්නට සිද්ධ වුණා. මේ සතර අපායෙහිම උන්වහන්සේට ජනිත වෙන්නට සිදු වුණේ නිවන් අවබෝධ කොටගෙන භව ගමන නිම කරන්නට තරම් සවිය බලය තිබියදී උන්වහන්සේ නැවත නැවතත් සුඛ විහරණේ පමණක් නොවේ අතිශයින් දුක්ඛ කටුකාත්ම භාවයන්හිදී ජනිත වෙමින් පවා මේ ලෝක ධර්මය ස්වඥාණයෙන් අවබෝධ කරන්නට වෑයම් කළේ අපවැනි අසරණ සත්වයින්ට එහි යථා ස්වභාවය මනවින් දේශනා කිරීමේ අවශ්‍යතාවය නිසායි. මෙසේ සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ ඒ දස පාරමී ධර්මයන්, පාරමී උපපාරමී පරමත්ත පාරමී යන තුන් ආකාරයෙන් සමතිස් ආකාරයකින් පූර්ණත්වයට පත්කොට ලෝකේ හොඳ නරක යහපත අයහපත සැප දුක කුසලයේ අකුසලයේ සියල්ලක් පිළිබඳවම තමන් වහන්සේ අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කොටගෙන සාරාංශක කල්පලක්ෂයකට පසුව ගෞතම නමින් සිද්ධාර්ථ නමින් මනුලොව පහළ වෙලා මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට ජේෂ්ඨ වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි කියා අභීත සිංහනාද කරන්නට සමත් උනේ කෙලස් නසන්නටත් කලින්ම මේ ලෝකයේ පිළිබඳව ඒ බඳු ප්‍රත්‍යක්ෂ වැටහීමක් තමන් වහන්සේ ඒ වන විටත් ඇති කරගෙන තිබුණ නිසා. ඉන් අනතුරුව නොවිඳිනා දුක් විඳින්මින් සය අවුරුද්දක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා කරමින් තමන් වහන්සේට ලැබෙන්නට තිබුණු සත්පිති රජ පදවිය, තමන් වහන්සේගේ ප්‍රාණය හා සමාන අඹදරුවන් පසෙක දාලා මහා ඝෝර කටුක මිනිසෙක් විසින් විඳ අවසන් කළ නොහැකි තරම් දුෂ්කර ක්‍රියාවකට මුහුණ දෙමින් වසර 6ක් මුළුල්ලේ අතිශයින් කටුක දුක් වේදනාවන් විඳේ මේ ලෝකයේහි යථා ස්වභාවය ප්‍රකට කරමින් ලෝක සත්වයින්ට අපි වැනි අසරණ සත්වයින්ට දේශනා කිරීමේ උත්සාහය නිසායි. එසේ වසර 6ක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියාවන් සිද්ධ කොට
වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකදී ජය ශ්‍රී මහා බෝමැඩ අභියසදී සසරේ පුරන ලද පාරමී ගුණ බල මහිමයත් ඒ භවයන්හිදී ජනිත වෙමින් තමන් වහන්සේ විසින්ම අත්විඳිමින් ප්‍රත්‍යක්ෂ කරමින් දියුණු තියුණු කරගත් ප්‍රඥා බල මහිමයත් අවදි කොට ගනිමින් පංච මාර පරාජය කොට සකල ක්ලේශයන් ප්‍රහීන කොට ගුරු උපදේශ රහිතවම ස්වඥාණයෙන් සර්වඥතා ඥාණයෙන් අනාවරණ ඥාණයෙන් ලෝකයේ සියලු ධර්මතාවයන් මනවින් පිරිසිදු අවබෝධ කරමින් උතුම් සම්මා සම්බුද්ධත්වයට පරිණත ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත වූ ප්‍රඥාව ඒ ප්‍රඥාවේ ස්වභාවය මෙතෙකයි මෙපමණයි මේ ආකාරයි කියලා ප්‍රතඥ අපවැනි කෙනෙකුට තබා මහා ප්‍රඥ වූ සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් සිතලා කියලා දැකලා නිම කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ සරියුත් මහරහතන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥානය පිළිබඳව උන්වහන්සේගේ ඥානය යොදවා බලනවා නම් මහා සාගරයට ඇඟිල්ල දිගු කළාම ඒ ඇඟිල්ල කෙලින් සිටින ජල කඳ ඉතා ස්වල්ප වෙනවාseම අවශේෂ ජල කඳ මහත් වෙනවාseම සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාවට ගෝචර වෙන බුද්ධ ගුණය ඉතා ස්වල්පයයි. සරියුත් මහරහතන් වහන්සේට ගෝචර නොවන බුද්ධ ගුණයම අනන්තයි අප්‍රමාණයි. සම්මා සම්බුදු කෙනෙක් විසින්ම ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුද්ධ ගුණයන් කල්පයක් මුළුල්ලේම අන් කිසිවක් දේශනා නොකොට කල්පේ නිමා වෙන තෙක්ම ඒ බුද්ධ ගුණය ඒ බුද්ධ ඥානය විග්‍රහ කළත් කල්පේ නිමා වෙනවා විනා බුද්ධ ගුණය නිමා කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙසේ අනන්ත අප්‍රමාණ ගුණයෙන් යුක්ත අනන්ත අප්‍රමාණ ඥානයෙන් යුක්ත ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය අනන්ත ඥානය අපවැනි ප්‍රතඥ භික්ෂූන් වහන්සේ නමකට කෙසේවත් විශේෂ වෙන කාරණයක් නොවේ. කෙසේවත් කියලා සිතලා දැකලා නිම කරන්නට පුළුවන් කාරණයක් නොවේ. නමුත් අපි අද දවසේ මේ වෑයම් කරන්නේ අපගේ ශක්ති ප්‍රමාණය අසා ඇති පමණින් සිතා ඇති පමණින් ගුරුවරුන්ගෙන් පොතපතින් ඉගෙනගෙන ඇති පමණින් අපේ මනසට විශේෂ වෙන පමණින් ඒ තථාගතයන් වහන්සේගේ අනන්ත ගුණය අනන්ත ඥානය සිහිපත් කරමින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රඥාව උදෙසා පූජා කරන්නටයි. ඒ තථාගතයන් වහන්සේගේ අනන්ත ප්‍රඥාව සූර්යාලෝකයට සඳ එළියට විදුලි එළියට හෝ කවර ආලෝකයකටවත් සම කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ කුමක් නිසාද? ලෝකයේ ප්‍රබලම ආලෝකය වූ සූර්යාලෝකේනොත් ආලෝකවත් වෙන්නේ මේ භෞතික වස්තුන් පමණයි. ඒ අභ්‍යන්තරයේ විනිවිද මනස දකින්නට සූර්යාලෝකයේ සමත් වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාව භෞතික දේ පමණක් නෙවෙයි ආධ්‍යාත්මික ධර්මත් විනිවිද දකින්නට සමත් වුණා. ඒ සූර්යාලෝකයෙන් දකින්නට පුළුවන් වෙන්නේ යමක එක් පසක් පමණයි. ලෝකයේ එක පැත්තකට සූර්යාලෝකයේ පතිත වෙනකොට අනෙක් පස අන්ධකාර වෙනවා. නමුත් තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාව එක් දෙසකින් යොමු කළොත් අනිත් දෙසින් විනිවිද දකින්නට උන්වහන්සේ සමත් වුණා. සූර්යාලෝකයේ යමක මතු පිට දකිද්දී අභ්‍යන්තරය විනිවිද දකින්නට ඒට ශක්තියක් නැහැ. නමුත් තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් මතු පිට පමණක් නොවේ ඇතුළතත් විනිවිද දකින්නට උන්වහන්සේ සමත් වුණා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රඥාව එකක් හැටියට අපි හඳුනා ගත්තත් ඒ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නා වූ ධර්මතාව වශයෙන් ඒ ප්‍රඥාව අනන්තයි අප්‍රමාණයි. උන්වහන්සේගේ ඥානය අනන්තයි අප්‍රමාණයි. උදාහරණයක් හැටියට ගත්තොත් සූර්යාලෝකයේ එකක් වුණත් ඒ සූර්යාලෝකයෙන් අපට ගෘහයක් දකින්නට පුළුවන්. පුරුෂයෙක් දකින්නට පුළුවන්. ස්ත්‍රියක් දකින්නට පුළුවන්. උපකරණයක් දකින්නට පුළුවන්. මෙසේ ආලෝකයේ එකක් වුණත් ඒ ආලෝකයෙන් හඳුනා ගන්නා වස්තුවේ හැටියට පුද්ගලයාගේ හැටියට ඒ ආලෝකයෙන් කෙරෙන කාර්ය වෙනස් වෙනවා. අන්න ඒ වගේ තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥානෙ එකක් වුණත් අනාවරණ ඥානෙ එකක් වුණත් උන්වහන්සේගේ ප්‍රඥාව එකක්ම වුණත් ඒ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නා ලෝක ධර්මතාවයන්ගේ වශයෙන් උන්වහන්සේගේ ඥානය විවිධාකාර වෙනවා. ඒ විවිධාකාර වූ අනන්ත ඥානය ප්‍රභේද වශයෙන් ගණනය කරන්නට මෙපමණයි කියන්න නොහැකි වුණත් භාග්‍යවතුන් වහන්සේ විසින්ම
උන්වහන්සේගේ ඥානය ලෝක සත්වයාට හඳුනා ගත හැකි ආකාරයෙන් ගොනු කර දක්වා තිබෙන ප්‍රභේද කිහිපයක් තමයි අපි මේ තෙසැත්තෑ ඥානයේ හැටියට හඳුනාගෙන තියෙන්නේ. ඒ නිසා මේ තෙසැත්තෑ ඥානයකින් අනන්ත ගුණයකින් අනන්ත ඥානයකින් පරිපූර්ණ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප විසින් පිළියෙල කරගත්තා වූ මේ මල් පහන් සුවඳ දුම් සිසිල් පැන් ගිලන්පසාදී මේ සියලු පූජාවන් සුතමේ ඥානයේ පටන් අනාවරණ ඥානයේ දක්වා ඒ තෙසැත්තෑ ඥානයේ වෙනුවෙන් වෙන වෙනම පිළියෙල කරගෙන පිරිසිදුව ගෞරවයෙන් තැන්පත් කළ මේ සියලු පූජාවන් තෙසැත්තෑ ඥානයකින් හා අනන්ත ඥානයෙන් පරිපූර්ණ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. පූජා වේවා කරගෙන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රඥාව මුල් කොට ඇති අනන්ත ගුණ උදෙසා මාගේ සිත කය වචන යන තෙදොරින් මම নমස්කාර කරනවා. මාගේ নমස්කාරය වේවා. අපි හැමදෙනාම নমස්කාරය කියමු. නමෝ තස්සේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාගතෝ භගවතා ධම්මෝ සංඝික්ඛෝ අකාලිකෝ ඒකස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතං විඤ්ඤෝනීති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. සාදු තථාගතයන් වහන්සේගේ බුද්ධ ඥානය එකින් එක අපි සත්‍යයනා කරනවා. කියවන්නට ගියොත් කාලය ගත වෙන නිසා ධර්ම දේශනාවට කාලය ඉතිරි කරගන්න ඕන නිසා උදේ වගේම අපි සත්‍යයනා කරන ඉමතුන් ගෞරවයෙන් ශ්‍රවණය කරමින් සිත පහදවා ගන්න. සුතමේ ඥානං බුද්ධ ඥානං සීලමේ ඥානං බුද්ධ ඥානං සමාධි භාවනාමේ ඥානං බුද්ධ ඥානං ධම්මට්ඨිති ඥානං බුද්ධ ඥානං සම්මසනේ ඥානං බුද්ධ ඥානං උදයප්පයානුපස්සනේ ඥානං බුද්ධ ඥානං විපස්සනේ ඥානං බුද්ධ ඥානං ආදීනවේ ඥානං බුද්ධ ඥානං
සංඛාරුපෙක්ඛාසු ඥානං බුද්ධ ඥානං ගෝත්‍ර භූඥානං බුද්ධ ඥානං මග්ගේ ඥානං බුද්ධ ඥානං ඵලේ ඥානං බුද්ධ ඥානං විමුක්ති ඥානං බුද්ධ ඥානං පච්චවෙක්ඛනේ ඥානං බුද්ධ ඥානං වත්තු නානත්තේ ඥානං බුද්ධ ඥානං ගෝචර නානත්තේ ඥානං බුද්ධ ඥානං චර්යා නානත්තේ ඥානං බුද්ධ ඥානං භූමි නානත්තේ ඥානං බුද්ධ ඥානං ධම්ම නානත්තේ ඥානං බුද්ධ ඥානං ඥාතට්ඨේ ඥානං බුද්ධ ඥානං තීරණට්ඨේ ඥානං බුද්ධ ඥානං පරිච්ඡාගට්ඨේ ඥානං බුද්ධ ඥානං ඒක රසට්ඨේ ඥානං බුද්ධ ඥානං උසනට්ඨේ ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුක්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං විහාරට්ඨේ ඥානං බුද්ධ ඥානං සමාපත්තට්ඨේ ඥානං බුද්ධ ඥානං විහාර සමාපත්තට්ඨේ ඥානං බුද්ධ ඥානං ආනන්තරික සමාධින්හි ඥානං බුද්ධ ඥානං අරණ විහාරේ ඥානං බුද්ධ ඥානං නිරෝධ සමාපත්තිය ඥානං බුද්ධ ඥානං පරිනිබ්බානේ ඥානං බුද්ධ ඥානං සමසීසට්ඨේ ඥානං බුද්ධ ඥානං සල්ලේකට්ඨේ ඥානං බුද්ධ ඥානං විරියාරම්භේ ඥානං බුද්ධ ඥානං අත්ථ සම්දස්සනේ ඥානං බුද්ධ ඥානං දස්සන විසුද්ධි ඥානං බුද්ධ ඥානං කාන්ති ඥානං බුද්ධ ඥානං පරියෝගාහනේ ඥානං බුද්ධ ඥානං පදේශ විහාරේ ඥානං බුද්ධ ඥානං සංඥා විවට්ඨේ ඥානං බුද්ධ ඥානං චේතෝ විවට්ඨේ ඥානං බුද්ධ ඥානං චිත්ත විවට්ඨේ ඥානං බුද්ධ ඥානං ඥාන විවට්ඨේ ඥානං බුද්ධ ඥානං විමුක්ඛ විවට්ඨේ ඥානං බුද්ධ ඥානං සච්ච විවට්ඨේ ඥානං බුද්ධ ඥානං ඉද්ධි විද්දේ ඥානං බුද්ධ ඥානං සෝත ධාතු විසුද්ධි ඥානං බුද්ධ ඥානං චේතෝ පරිය ඥානං බුද්ධ ඥානං පච්චය පවත් උබ්බේ නිවාසානුස්සති ඥානං බුද්ධ ඥානං දිබ්බ චක්ඛු ඥානං බුද්ධ ඥානං ආසවානං khයේ ඥානං බුද්ධ ඥානං දුක්ඛේ ඥානං බුද්ධ ඥානං සමුදය ඥානං බුද්ධ ඥානං නිරෝධේ ඥානං බුද්ධ ඥානං මග්ගේ ඥානං බුද්ධ ඥානං දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුක්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං ආසයානුසයේ ඥානං බුද්ධ ඥානං යමක පාටිහාරයේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තිය ඥානං බුද්ධ ඥානං සබ්බඤ්ඤුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං
ඉමානි තේ සත්තති ඥානානි ඉමේ සංතේ සත්තති ඥානානං සත්ත සට්ටි රස සත්ත සට්ටි ඥානානි ශාවක සාධාරණානි ඥානානි අසාධාරණානි ශාවකේහි ඉමේහි තේ සත්තති ඥානේහි සමන්නාගතං සම්මා සම්බුද්ධං භගවන්තං සිරසා නමාමි මේ තෙසත්ත ඥානයන්ගෙන් සමන්වාගත වූ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා දෙවනුවද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා දෙවනුවද මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා අනන්තෝ ප්‍රඥාවෙන් අවිද්‍යාන්ධකාරයේ දුරුකොට ලෝකය මනවින් අවබෝධ කරමින් ඒ තමන් වහන්සේ අවබෝධ කොටගත් උතුම් සත්‍ය මහා කරුණාවෙන් ලෝ සතුන්ට දේශනා කරමින් අපමණ දෙවි මිනිසුන්ගේ සිත් සතන්හි පැවති අවිද්‍යාන්ධකාරය ක්ලේශාන්ධකාරය දුරු කරමින් ලෝතර ප්‍රඥාවෙන් ලෝකයෙන් ඒකාලෝක කළ තෙසත්ත්‍ය ඥානයෙන් සමන්වාගත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ තෙසත්ත්‍ය ඥානයන් උදෙසා මේ ප්‍රදීපයන් පූජා කරනවා පූජා උතුම් සත් ධර්මයේ ලොවට දේශනා කරමින් සිල් සුවඳ ගුණ සුවඳ දසත විහිදුවාලමින් අපමණ දෙවි මිනිසුන්ගේ සිත් සතන්හි පැවති කෙලස් නැමැති දුර්ගන්ධය පාප නැමැති දුර්ගන්ධය දුරු කරමින් සිල් සුවඳ ගුණ සුවඳ අවදි කරමින් දෙවි මිනිසුන්ට ලෞකික ලෝකෝත්තර සැප පිණිස නොවරදින මඟ දේශනා කළ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ තෙසත්ත්‍ය ඥානයන් උදෙසා මේ සුගන්ධ රූපය පූජා කරනවා පූජා අනන්ත ගුණ නැමැති වර්ණයන්ගෙන් සෝභමානව පවිත්‍ර වූ සීල සුගන්ධයෙන් සුගන්ධිතව ප්‍රඥාවේ ආලෝකයෙන් විකසිත වූ මනසක් ඇතිව පද්මයක්සේ පුෂ්පයක්සේ සියලු දෙවි මිනිසුන්ට ප්‍රේමනාපව මේ මනුෂ්‍යත්වයේ උත්තරීතර ආර්ථය ආදර්ශයෙන්ම ලොවට පහදා දෙමින් අනුශාසනාවෙන් පමණක් නොවේ ආදර්ශයෙන්ම ලොවට දහම් මඟ පෙන්වා දෙමින් සත්ත්ව సంతානයන් විකසිත කරන්නට ප්‍රඥාවේ ආලෝකය ලබා දුන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ තෙසත්ත්‍ය ඥානයන් අරමුණු කරමින් ඒ තෙසත්ත්‍ය ඥානයන් උදෙසා මේ වර්ණයෙන් හා සුගන්ධයෙන් යුක්ත වූ මනරම් මල් පූජා කරනවා පූජා කරුණා මෛත්‍රියෙන් සිසිල්ලෝ හදවතක් ඇතිව දහම් සිසිලසින් ලෝක සත්වයින් නිවාසනහමින් අපමණ දෙවි මිනිසුන්ගේ සිත් සතන්හි පැවති ක්ලේශ දාහයන් නිවන්නට තෘෂ්ණා පිපාසය සංසිඳවන්නට සද්ධර්මයේ නැමැති සිසිලස ලොවට ප්‍රදානය කළ
මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ තෙසත් ඥානයන් උදෙසා මේ සිසිල් පෙන් පූජා කරනෝ පූජා රාග ද්වේෂ මෝහ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ආදී දහසකුත් එකක් ක්ලේශ රෝගයන්ගෙන් නිරතුරු පීඩා විඳින අසරණ සත්වයින්ට සද්ධර්මයේ නැමැති ඖෂධය ප්‍රදානය කරමින් අනන්ත සසරෙහි පැවති කෙලෙස් රෝගයන්ගෙන් නිදහස් කොට උතුම් නිවනට අසංඛ්‍ය ගණන් දෙවි මිනිසුන් යොමු කළ මේ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ තෙසත් ඥානයන් උදෙසා මේ අෂ්ටපාන ගිලන්පස මෙම ඖෂධ පූජා කරනවා පූජා අපි හැම දිනම ගාථා කියමින් වන්දනා කරමු අනසාරප්පදිත්තේන දීපේන සමදංසිනා ත්‍රිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුතං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනා මංගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්පතිං පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරේ සුගන්ධං සීතලං කප්පං ප්‍රසන්න මధుරං සුභං පානීයමේතං භගවා පටිගන්නාතු මුත්තමං අභිවාසේතු නොබන්තේ ඉලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං අභිවාසේතු නොබන්තේ හේ සච්ඡං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං අභිවාසේතු නොබන්තේ සබ්බං සත්තාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පටිච්චිතං සාරේක ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං නතා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ මහා බෝධි ලෝකනාථේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං ආචයං කම්මේ පන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං ආචයං කම්මේ ධම්ම සම්දිට්ඨිකාකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං පමනේ සංඝ සුගතිපන්න අනුත්තර තථාගත සම්මා සම්බුදුරජාණන්සේගේ අනන්ත බුද්ධ ඥානයන් සිහිපත් කරමින් අෂ්ටපාන ගිලන්පස මල් පහන් සෝදගොන් පූජා කිරීමෙන් වන්දනා කිරීමෙන් සිදු කරගත් මේ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්නතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ලෝකේ පුරා බෞද්ධ සිද්ධාස්ථානයන් සුරකින්න ලෝකේ පුරා වෙසෙන බෞද්ධයින් ආරක්ෂා කරන ලෝකය ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා ප්‍රඥාව දියුණු කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් ඉහින් ආරක්ෂා කෙරෙත්වා
මේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය නොමදව සැලසේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා. මේ පරලෝකීය ඥාතීන් ඇතුළු සියලු පින් කැමැති සත්වයෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. පාපයෙන් දුරු වේවා, කුසලයට නැඹුරු වේවා, ප්‍රඥාව අවදි කරගනිත්වා. මේ උතුම් සදහම් අවබෝධ කොටගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා. අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. ප්‍රඥාව අවදි වේවා. සසර වාසය කරන තාක් ප්‍රඥාව දියුණු තියුණු කරගන්නට ශක්තිය ලැබේවා. උපනුපන් භවයන්හිදී තමන්ගේ නිවැරදි ප්‍රාර්ථනාවන් සිහිපත් කොටගෙන ඒ ප්‍රාර්ථනාවට අභිමුඛව ප්‍රඥාව පෙරදරිව සුවසේ පාරමිතා දහම් සම්පාදනය කරගන්නට සවිය බලය ඥානෙ වැඩේවා. එසේ ගුණ නුවණ දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරමින් ලෝතුරු ප්‍රඥාව උපදවා ගනිමින් භව ගමන නිමා කොට උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන්නට තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්නට මේ මහා කුසලය අප හැම දිනාටම හේතු වේවා.